साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා අපගේ කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේටද නමස්කාර වේවා අද දින විස්මිත සම්බුදු නුවණ නම් සදහම් දේශනාව සඳහා උතුම් දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් කුසුමා කළුආරච්චි මහත්මිය ප්‍රධාන පින්වත් පිරිසයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි අප ඉදිරි දිනවලදී සිහි කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සිදු ආශ්චර්යමත් විස්මිත සිදුවීම් තුනක් මෙනෙහි කරන උතුම් පුන් පොහෝ දවස වෙසක් පුන් පොහෝ දවස තුසිත ලොවින් නික්මී ඉතා සිහිනුවණින් මව් කුසේ පිළිසිඳගත් අප මහා බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක මව් කුසින් මේ මනුලොව බිහි වූ දවස. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කොට අනන්ත සසරේ පිරු පාරමිතා බලය මුදුන්පත් කරවමින් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුන් පොහෝ දවසේ. බුදු කිස නිමවා තුන් ලෝකයට මහා අනුකම්පාවෙන් යුක්තව මේ ධර්මයේ දේශනා කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළේ වෙසක් පුන් පොහෝ දවසක. අපේ ජීවිතවලට එන දිනවල අපි සිහි කරන දවස්වල විශේෂ දිනවල අපිට හිත පුරා සිහි කළ හැකි හිතේ පිං වැඩෙන කුසල් වැඩෙන හිතේ මහා ප්‍රීතියක් උපදින උතුම් දවස පවට සිහි කරන්න පුළුවන් මේ වෙසක් පුන් පොහෝ දවසයි. ඉතින් මේ වෙසක් පුන් පොහොය සිහි කරමින් අපේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ වූ මංගල්‍ය සිහි කරමින් ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන ධර්ම දේශනා මාලාවේ එක ධර්ම දේශනාවක් තමයි මේ ඔබ අද ශ්‍රවණය කරන්න සූදානම. බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට සිතේ ප්‍රසාදයක් තියෙනවා, පැහැදීමක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේටම අග්‍ර ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ බව අපි හැමෝම දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ
මහා කරුණාවෙන් සිසිල් වී ගිය සිතක් ඇතිව මේ බුදුබණ අපිට කිව්වා, දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට ඒ ධර්මය මේ හිතේ රඳවාගෙන හිතේ දරාගෙන මෙනෙහි කරද්දී අපේ දුක් දුම්නස් සියල්ල දුරින් දුර වෙනවා. නැත්තටම නැති වෙනවා. ඒ දුක් සදා හට නොගන්න ආකාරයටම මේ සිතින් දුර වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනාකොට හිතේ දරාගෙන මෙනෙහි කළොත්. ලෝකේ අපිට තියෙන අනිත් කිසියම්මන දෙයක් සිහි කළා කියලා එහෙම හිතට සංසිඳීමක් සැපයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ උතුම් ධර්මයක් තමයි අපි ශ්‍රවණය කරන්නේ. මේ ධර්ම දේශනා මාලාවේ අද ඔබට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා විස්මිත අවබෝධයෙන් දේශනා කොට වදාළ දහම් කරුණු අතර මේ ජීවිතයේ බුදුරජාණන්සේ අවබෝධයට නොයෙක් අයුරින් විස්තර විභාග කොට දේශනා කළා ජීවිත අවබෝධය පිණිස. ජීවිතය ගැන පෙන්වා දුන් ජීවිත අවබෝධයට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය තේරුම් ගන්නට උපකාරී වෙන ආකාරයට දහම් කරුණෝ අපිට බෙදමින් පෙන්නවා. හේතුඵල දහම වශයෙන් පෙන්නවා බුදුරජාණන්සේ. ජීවිතය ගැන බලන්න කියලා පෙන්නවා ආයතන වශයෙන්. ජීවිතය ගැන බලන්න කියලා පෙන්නවා ධාතු වශයෙන්. ජීවිතය ගැන බලන්න කියලා පෙන්වා වදාලා චතුරාර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග වශයෙන්. ජීවිතය දිහා බලන එක එක පිළිවෙලවල් ජීවිතේ තේරුම් යන ආකාරයට පෙන්වා දුන්නා. ජීවිතයකට පෙන්වා දුන්නා පංච උපාදානස්කන්ධයක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ ප්‍රථම දහම් දිසුමේදී දේශනා කොට වදාළ දුක ගැන විස්තර කරලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියවොත් පංච උපාදානස්කන්ධයම දුකකේ. ඒතර පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන්සේ අපිට පෙන්වුවේ මේ ජීවිතේට මේ ජීවිතයේ නැමැති දුකේ කෙටියෙන් හකුලවා කරුණු පහකින් කිව්වා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුකකේ. ඒතර ජීවිතේ දිහා මේ විදිහට අපිට මේ දුක වගේ දුක දිහා බලන විදිහට ජීවිතය අපි බලන්න දන්නේ නැති නිසා තමයි අපි ගොඩාක් අපේ ජීවිතය තුළ අපි විඳවන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ අපි විඳවන කායික සහ මානසික මේ සියලු පීඩාවන්ට අසහනකාරී ස්වභාවයන්ට හේතුව ජීවිතය දිහා බැලිය යුතු පිළිවෙලින් බලන්නේ නැති නිසා. බුදුරජාණන්සේ මහා අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කළා මේ සත්වයා දුක් විඳින්නේ ජීවිතය ගැන ඇත්ත නොදන්නා කම නිසා බව. බුදුරජාණන්සේ වදාලා මේ ජීවිතේ දිහා බලන පිළිවෙල පංච උපාදානස්කන්ධයක් එක්ක බලන්ට කියලා. බුදුරජාණන්සේ වදාලා මෙන්න මේ විදියට බුදුරජාණන්සේ කල්පනා කළා බෝසත් අවදියේදී. බෝසත් අවදියේදී කල්පනා කළා පුබ්බේව මේ භික්ඛවේ සම්බෝධා අනබි සම්බුද්දස්ස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි. මම බුද්ධත්වයට පත් වෙන කලින් බෝසත් අවදියේ මෙන්න මේ විදියට අදහසක් මට ඇති වුණා. බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ වගේ අදහසක් අපේ බෝසතාණන් වහන්සේට ඇති වුණා කියලා බුදුරජාණන්සේ වදාලා තමන් වහන්සේට. මොකක්ද ඇති වුණු අදහස? දැන් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් කල්පනා කරන්නේ මොකද්ද? මේ ඉපදෙනවා මැරෙනවා මේකේ කෙලවරක් නැද්ද?
මේකෙන් නිදහස් වීමක් නැද්ද කියලා හෙව්වේ. එතකොට උන්වහන්සේ එක එක විදිහට කල්පනා කළා මේ දුකෙන් නිදහස් වෙන පිළිවෙල. මේ කල්පනා කරද්දී බුදුරජාණන් වදාලා මම බෝසත් අවදී මෙහෙම කල්පනා කළා. කොහොමද? කෝනුකෝ රූපස්ස අස්සාදෝ. මේ රූපය කියලා එකක් තියෙනවා. රූපය කියලා කියන්නේ මොකද්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයටත් කියන රූපය කියලා. රූපය. රූපය කියනවා සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයට. සතර මහා ධාතු අපි දන්නවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. පඨවි ධාතු කියලා කියන්නේ අභ්‍යන්තරවත් බාහිරවත් ගොරෝසු කර්කශක ස්වභාවයෙන් තියෙන පඨවි ධාතුව. ආපෝ ධාතුව කියන්නේ වැගිරී යන දේවල්. දැන් අපි ගත්තොත් ශරීරයෙන් අපි බැලුවොත් එහෙම කෙස්, ලොම්, නිය, දත්, සම් වගේ දේවල් පඨවි ධාතුව. ආපෝ ධාතුව හැටියට ගන්නේ පිත, සෙම, සැරව, ලේ, දහඩිය ආදී වගේ දේවල්. ආපෝ ධාතුව. පඨවි ආපෝ. තේජෝ කියන්නේ රස්නේ ගතිය. මේ ශරීරයේ තියෙන රස්නේ ගතියක්. කාපු බීපු දේවල් දිරවල යන මේ ශරීරයේ උණුසුම තේජෝ ධාතුව. වායෝ ධාතුව කියන්නේ සුළඟ. ඒ කියන්නේ අපේ දැන් මුඛයෙන් පිට වෙන වාතය, අපි හුස්ම ගනිද්දී පිට වෙන වාතය, ශරීරයේ එහෙ මෙහෙ දුවන වාතය වශයෙන් වායෝ ධාතුව. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරත් ඒ සතරින් හැදුණු යමක් ඇද්ද? ඒකට කියන රූපය කියලා. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයටත් කියන මොකද්ද? රූපය. රූපය. බුදුරජාණන් වදාලා මම හිව්වා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ තුල තියෙන්නේ ආස්වාදය මොකද්ද? අස්සාදෝ. ආස්වාදය මොකද්ද? මේ රූපයට ආයයිමත් ඇලෙනවනේ ආස්වාදයෙන්. මොකද මේ රූපය තුල චූටි හරි සතුටක් නැත්තම් බුදුරජාණන් වදාලා මේ සත්‍යයන් රූපෙට ඇලෙන්නේ නැහැ. එතකොට බෝසතාණන් වහන්සේ නුවණින් කල්පනා කළා මේ හතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයකට අපි ඇලිලා ඉන්නවා. මේ රූපයේ තියෙන ආස්වාදය මොකද්ද? මේ රූපයෙන් නිසා හටගන්න ආදීනවය මොකද්ද? මේ රූපය නිදහස් වීම කියන්නේ මොකද්ද? මේ රූපේ නිදහස් වීම කියන්නේ මොකද්ද? කල්පනා කළා මම. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළේ මොකද්ද? සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයේ තියෙන ආස්වාදය මොකද්ද? මේ රූපයේ තියෙන ආදීනවය මොකද්ද? මේ රූපේ නිදහස් වීම කියන්නේ මොකද්ද? ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කළා කියනවා වේදනාව, විඳීම. විඳීම තියෙනවනේ අපිට. වේදනාව. වේදනා උපාදානස්කන්ධය. වේදනාව හටගන්නව 6 තැනක. ඇසේ හටගන්නව වේදනාව. කනේ ස්පර්ශයෙන් ඇසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. නාසයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. ශරීරයේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. වේදනාව බෝසතාණන් වහන්සේ හෙව්ව කියන මේ වේදනාවේ තියෙන ආස්වාදය මොකද්ද? වේදනාවේ තියෙන ආදීනවය මොකද්ද? වේදනාවේ තියෙන වේදනාවෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද? ඒතර වේදනාව කියන්නේ විඳීම. වේදේතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. මහණෙනි විඳිනවා කියන අදහසින් වේදනාව කියනවා. දුකත් විඳී. සැපත් විඳී. දුක් සැප නැති බවත් විඳී. වේදනාව. ඒතර රූපය කියන්නේ මොකද? සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ කියන රූපය. වේදනාව කියන්නේ මොකද්ද? විඳිනවා. විඳිනවා කියන අදහසින් වේදනාව ගැන සැපත් විඳී, දුකත් විඳී, දුක් සැප රහිත බවත් විඳී. වේදනාව.
ඒතර බෝසතාණන් වහන්සේ හෙව්වා වේදනාවේ ආස්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිදහස් වීම කුමක්ද? ඒතර මේ ඔබට මේ දේශනාව අහගෙන ඉවර වෙද්දී මේ වේදනාව කියන්නේ වේදනාවේ ආස්වාදය කියන්නේ මොකද්ද? ආදීනවය කියන්නේ මොකද්ද? නිස්සාරණ කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් විස්තර කරනවා. ඊළඟට බෝසතාණන් වහන්සේ හෙව්වා කියනවා කල්පනා කළා කියනවා සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. සංජානාතීතිකෝ භික්කවේ සංඥාති උච්චති. හඳුනා ගන්නවා. දැන් ඇසින් රූප හඳුනා ගන්නවා. කනින් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. එතන බුදුරජාණන්සේ වදාළ මේ හඳුනා ගැනීම සංඥාව. හඳුනා ගැනීමේ ඇති ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිදහස් වීම නිස්සරණය මොකද්ද කියලා හෙව්වා කියනවා. කියන්නේ අපි දුක තුලම සැපේ හොයන නිසා. දැන් බලන්න දැන් අපි මේ කාලේ දැන් බොහෝ කලක් තිස්සේ ගත්තොත් එහෙම මේ මනුස්ස ලෝකේ අපි කොච්චර විඳවනවද? මානසිකව කොච්චරනම් විඳවනවද? කායිකව කොච්චරනම් විඳවනවද? හැබැයි අපි මේ විඳෙව්වාට අපි හිතනවා අපි මේ විඳින දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමේ තියෙන්නේ අපි ඒ දුක් විඳීමේ නිදහස් වෙන්න කල්පනා කරන්නේ දුකෙන්මයි. දුක තුල ඉඳගෙන දුකින් නිදහස් වෙන්න කල්පනා කරන. ඒ නිසා කවදාවත් මේ දුක ඉවර වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපේ ජීවිතේ මේ විඳවපු විඳවීම මොකක් නිසාද මේ විඳපු විඳවීම තියෙන්නේ? ඇත්ත නොදන්නාකම නිසා නේද? ඒ කියන්නේ දුකක පැවැත්මක් තියෙන්නේ දුකක් මගේ කියලා අල්ලන් ඉන්නේ කියලා දන්නේ නැතිකමත් එක තමයි මේ අධික දේශයක් හිතට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක වෙන්නේ මොකක් නිසාද? අනවබෝධය නිසා. ඒතර ජීවිතයේ තීරුම් ගන්න කෙනෙක් කල්පනා කරන පිළිවෙල තමයි මේ බුදුරජාණන් වදාළේ කල්පනා කළා බෝසතරන් වහන්සේ ඒ කාලේ බුද්ධත්වයට පත් වෙන කලින් මේ හඳුනා ගැනීම තියෙනවා. දැන් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියලා පහක් ගැන අපි කතා කරන්නේ. මේ කියන්නේ තමන්ගේ ජීවිත පැවැත්ම ගැන. මේ ජීවිත පැවැත්ම දුක පිණිස පැවැත්ම ගෙනියන තියෙන පවතින ආකාරය තමයි බුදුරජාණන් විස්තර කරන්නේ. නුවණින් සැලකුවේ කොහොමද? හඳුනා ගැනීමේ ඇති ආස්වාදය කුමක්ද? හඳුනා ගැනීමේ ඇති ආදීනවය කුමක්ද? හඳුනා ගැනීමේ ඇති සංඥාවේ ඇති නිදහස් වීම මොකද්ද? නිස්සරණය. කිං නිස්සරණං. මොකද්ද නිදහස් වීම? ඊළඟට සංස්කාර. සංස්කාර කියලා කියන්නේ චේතනාව. ඒ කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියන චේතනාකාය. එතන මේ සංස්කාර. මේකට කියන්නේ සංස්කාර. සංස්කාරයන්හි දැන් අපි ගත්තොත් මේ රූපය හටගන්නේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ. රූපය හටගන්නේ කොහොමද? රූපය හටගන්නේ ආහාරයෙන්. ආහාර සමුදයෙන් තමයි රූපේ සමුදය වෙන්නේ. ස්පර්ශයෙන් තමයි විඳීම හටගන්නේ. ස්පර්ශයෙන් තමයි සංඥාව හටගන්නේ. ස්පර්ශයෙන් තමයි සංස්කාර හටගන්නේ. චේතනාව. එතකොට චේතනාවේ ආස්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිදහස් වීම කුමක්ද? කරුණු තුනක් කියුවා. විඥානය කියලා කියන්නේ බුදුරජාණන් කොහොමද? විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා තිත්ත රස, පැණි රස, ලුණු රස, ඇඹුල් රස, කර රස, තිත්ත නැති බව, ලුණු නැති බව ආදී දැනගන්නවා කියන එකට දැනීමට තමයි විඥානය කියන්නේ. අපි දිවෙන් ගමු අපි යම් රසයක් දිවට ස්පර්ශ වුණාම විඥාණයෙන් තමයි දැනගන්නේ. විඥානය කියන්නේ එතකොට විඥානය
විඥානයේ ආයතන හයේම පවතිනවා වැඩ කරනවා ක්‍රියාත්මකයි. ඇසේ හට ගන්නවා විඥානය. කනේ හට ගන්නවා විඥානය. නාසයේ හට ගන්නවා විඥානය. දිවේ හට ගන්නවා විඥානය. ශරීරේ හට ගන්නවා විඥානය. මනසේ හට ගන්නවා විඥානය. ඒතර විඥානය කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා. එතකොට විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානයේ නැමැති ඵලය හටගන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ හිවි මොකද්ද? විඥානීය ආස්වාදය මොකද්ද? ආදීනවය මොකද්ද? නිස්සරණය මොකද්ද? නිදහස් වීම මොකද්ද? බුදුරජාසේ වදාලා එතකොට තමන් වහන්සේට බෝසත් අවදියේ තේරුම් ගියා කියනවා මෙන්න මේක. මොකද්ද? තස්සමය්‍යං භික්කවේ තද හෝසි. එතකොට මට මේ කරුණ තේරුම් ගියා. යංකෝ රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ. මහණෙනි මම රූපේ ආස්වාදයේ හොයද්දී ආස්වාදයේ කුමක්ද? රූපේ ආස්වාදයේ කුමක්ද කියලා මට හම්බුණා. මොකද්ද? සුඛං සෝමනස්සං. රූපය මුල් වෙලා සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ මුල් වෙලා යම් සැපයක් උපදිනවාද? සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ මුල් වෙලා යම් සැපයක් හට ගන්නවාද? සොම්නසක් හට ගන්නවාද? සැපය කියලා කියන්නේ මේ කායික රූපේ නිසා දැනෙන කායික සැපය. ස්පර්ශයෙන් අල්ලනකොට හරි මොකක් හරි ස්පර්ශයෙන් ලැබෙන එකට කියන සැපය කියලා. සුඛං සෝමනස්සං කියලා කියන්නේ රූපේ නිසා රූපය ගැන කල්පනා කරනකොට මනසේ යම් කිසි සැපයක් හට ගන්නවා. ඔන්න තමන්ගේ රූපේ ලස්සනයි. එතකොට ඒක මානසිකයිනේ. ඔන්න එතකොට සොම්නසක් හට ගන්නවා. එතකොට රූපේ නිසා හට ගන්න ආස්වාදය මොකද්ද? සැපය සොම්නස. යම් රූපයක් නිසා සැපයක් සොම්නසක් හට ගන්නවද? ඒ තමයි රූපේ නිසා උපදින ආස්වාදය. අපි මේ ආස්වාදය විතරයි හොයන්නේ. අපි වටේ හොයන්නේ ආස්වාදය විතරයි. ආස්වාදයේම හොයා තමයි අපි ඉන්නේ. අපි ආස්වාදයෙන් එහාට යන්නේ නැහැ. හැබැයි රූපයක් ගත්තාම බුදුරජාණන් වහන්සේලා ආස්වාදයක් තියෙනවා ආදීනමයක් තියෙනවා. මොකක්ද ආදීනමයි? යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. අයං රූපස් ආදීනවෝ. මහණෙනි ඒ ආස්වාදී හටගන්න සතර මහා ධාතුන් හටගත රූපයේ මොකද්ද වෙන්නේ? අනිත්‍යයි, වෙනස් වෙනවා. දුක්ඛං දුකට අයත් වෙනවා. අනිත්‍ය කියන්නේ දුකට අයත් වෙනවා. වෙනස් වෙනකොට දුකට අයත් වෙනවා. දුක්ඛ විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙමි පවතින වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැත්තම් දුකක් හටගන්නේ නැහැ. අපි කාටවත්ම කායිකවවත් මානසිකවවත් දුකක් හටගන්නේ රූපේ වෙනස් වෙන්නේ නැත්තම්. එහෙනම් රූපේ ආදීනව කියන්නේ මොකද්ද? රූපය අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. බෝසතාණන් වහන්සේ අවබෝධ කළා කියනවා. ඊළඟ බුදුරජාණන් වදාලා බෝසත් අවදී නුවණින් කල්පනා කළාම රූපේ නිදහස් වෙන්න බැරිද? දැන් සතර මහා ධාතුන් හටගත්ත රූපේ දුක නම් ඒ දුකෙන් නිදහස් වෙන්න බැරිද? අවබෝධ කළා කියනවා. යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාගයේ දුරුවීමක් ඇද්ද? ඒ කියන්නේ රූපේ කෙරෙහි හිතේ තියෙන කැමැත්ත දුරුවීමක් ඇද්ද? චන්දරාග පහානං චන්දරාගයේ දුරු ප්‍රහාණය වීමක් ඇද්ද? රූපේ අපි මේ ගොඩාක් මානසිකව කායිකව අපි හැමෝම දුක් විඳින්නේ මොකක් නිසාද? අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන රූපයට බැඳිලා මේ රූපේ ආස්වාදය හොයා මේ රූපයේ තුලම සැපේ හොයන නිසා රූපේ මගේ රූපේ සැපය රූපය මම එහෙම බැඳුණු නිසා තමයි අපිට මේ දුක පවතින්නේ. ආයෙමත් දුක පවතින්නේ. ආයෙම සසර දක්වා සසරේ දික්විවි දුකට පත්වෙවි යන්නේ ආස්වාදයේ හොයා රූපෙම සැපේ හොයන නිසා. හැබැයි රූපික කරුණු තුනක් තියෙනවා. ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා. නිදහස් වෙන්නත් පුළුවන් ඒ රූපේ නැමැති දුකෙන්. ඒ දුර වෙන්නේ කොහොමද? රූපයේ ඇති ස්වභාවය තේරුම් අරගෙන රූපයේ කෙරෙහි තියෙන ආසාවේ යම් දුරුවීමක් ඇද්ද? රූපේ යම් ප්‍රහාණය වීමක් ඇද්ද? චන්දරාගේ ඒක කියන නිස්සරණය. ඒතර රූපේ ආස්වාදය මොකද්ද? සැප සොම්නස.
රූපේ ආදීනවයක් තියෙනවා. ඒ කියන්නේ දුක. අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. රූපෙන් නිදහස් වෙන්න පුළුවන්. ඡන්ද ඒ රූපයකට තියෙන ආසාවේ දුර්වීමක් ඇද්ද? හිතෙන් ආසාවේ ප්‍රහාණය වීමක් ඇද්ද? රූපයෙන් නිදහස් වීමයි. එන දුකෙන් නිදහස් වීමයි. ඒ වගේමයි මහණෙනි වේදනාවෙත් ආස්වාදයක් තියෙනවා. කියලා තේරුම් ගත්ත කෙනා. මොකද්ද වේදනාවේ ආස්වාදය? සැප සොම්නස. වේදනාව නිසා යම් සැපයක් සොම්නසක් හට ගන්නවද? වේදනාවේ ආස්වාදයයි. වේදනාවේ ආදීනවයටපත් වෙනවා. වේදනාව අනිත්‍යයි. අපිට මොන විඳීමක් හටගත්තත් සැප විඳීමක් හටගත්තත් අනිත්‍යයි. දුක් විඳීමක් හටගත්තත් අනිත්‍යයි. උපේක්ෂා විඳීමක් හටගත්තත් අනිත්‍යයි. ඇයි අනිත්‍ය? අනිත්‍ය වූ හේතුන් හටගත්ත නිසා. අනිත්‍ය වූ හේතුව මොකද්ද? ස්පර්ශය. බුදුරජාණන් වදාලා තේරුම් ගත්ත තමන් වහන්සේ රූපේ වේදනාවේ ආස්වාදයක් තියෙනවා සැප සොම්නස. සැපය කියලා කියන්නේ කායිකව. කායිකව හටගන්න සැපය. සොම්නස කියලා කියන්නේ මනසින් විඳීම ගැන කල්පනා කරද්දී විඳීමින් හටගන්න මානසික යම් සැපයක් තියෙනවද? ඒක සොම්නස. ආදීනවය. වේදනාව අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. වේදනාවේ ආදීනවය. වේදනාවේ නිස්සරණය. වේදනාවේ නිස්සරණය මොකද්ද? වේදනාවේ ඇත්ත දැනගෙන, ඇත්ත අවබෝධ කරගෙන වේදනාව කියලා හිතෙන කැමැත්තේ, ආසාවේ දුර්වීමක් ඇද්ද? ප්‍රහාණය වීමක් ඇද්ද? වේදනාවෙන් නිදහස් වීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්මිත අවබෝධයෙන්ම මේ ධර්මයේ ජීවිතය ගැන මේ බෙද බෙදා දක්වුවට මේ ලෝකේ හැමෝම මුලාවටපත් වූ දෙයක් තමයි මේ මොකද්ද මේ දුකෙන් නිදහස් වීම කියන්නේ. දුකෙන් නිදහස් වෙන්න මඟ මොකද්ද කියන එක ලෝක සත්‍යය මුලාවටපත් වෙච්ච එක. සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමයි අවබෝධ කරගෙන මේ සත්‍යය අපිට වදාළේ. දැන් බලන්න කරුණු සහිතව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ එක පැත්තක් වහගෙන නෙමෙයි. දැන් අපි හිතමු මෙහෙම මේ ලෝකේ සියල්ලම ਸਰව බලධාරී දෙවියන් වහන්සේට කළ හැක කිව්වොත් එහෙම ඒ මනුස්සයා ඒක විශ්වාස කරගෙන ඉන්න ඕනේ. නුවණින් විමසීමක් නැහැ. නුවණින් විමසීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. මෙතන මේ දුකේ පැවැත්ම තියෙන්නේ හේතුවක් නිසා. දුක හටගන්න හේතුවක් තියෙනවා. යම් කෙනෙකුට ඒ දුකේ නිදහස් වීමක් ඕන නම් ඒ දුක හටගන්න හේතුව දුරු කරන්න ඕනේ. හරි පැහැදිලි. ਸਰව බලධාරී දෙවියන් වහන්සේට සියල්ල කළ හැක කිව්වොත් එහෙම ඒ මිනිස්සයා අන්ධෙක් බවට පත් වෙනවා. කල්පනා කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් ਸਰව බලධාරී දෙවියන්ට සියල්ල කළ හැකි නම් මේ ලෝකේ මිනිස්සු දුක් විඳිද්දී ඒ ਸਰව බලධාරී දෙවියන් නොබලා ඉන්නේ මක් නිසාද? එහෙනම් එතන අපිට ප්‍රායෝගිකව ගන්න බෑ. ප්‍රායෝගිකව ඇත්තටම නුවණින් කල්පනා කරලා බලන මිනිස්සෙකුට ඒක එහෙම ඒක මේ සත්‍යයක් විදිහට ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි හේතුව නිසා හටගන්න ඵලයක් තියෙනවා. ඒ හේතුව නැති වෙනකොට ඒ ඵලය නැති වෙලා යනවා. හරි ලස්සන ධර්මයක්. මේ ධර්මයේ බුදු කෙනෙක් විසින්ම දේශනා කරන්න ඕන. මේ දෙවි මිනිස් ප්‍රජාවගේ ප්‍රඥා ඇස අවදි කරන එකම ධර්මය බුද්ධ වචනයයි. අනිත් අය ඉතින් ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සියල්ල කළ හැක කියලා හිත රවට්ටගෙන ඉන්න පුළුවන්. හැබැයි සත්‍යෙට කවදාවත් ලං වෙන්න බෑ. කවදාවත් ලං වෙන්න බෑ. සත්‍ය මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ මෙතන දුකේ පැවැත්ම මේ දුකේ පැවැත්ම නේද විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධයකට. කෙටියෙන් කිව්වොත් මහන්නේ දුක මේකයි. ඒක දුකේ පැවැත්ම පංච උපාදානස්කන්ධයයි කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. පංච උපාදානස්කන්ධයේ මෙතන දුකේ උපදින ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ විස්තර කරනවා. හරි පැහැදිලි ධර්මයක්. ඉතින් මේ ධර්මයට කෙනෙකුගේ හිත පහදින්න නැත්නම් මේ ලෝකේ මොන විදිහේ ජීවිතයක් ගත කළත් ඇති වැඩක් නැහැ. මුලාවෙන් මැරලා ගිහිල්ලා අපාගත වෙයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වදාළ සංඥාවේ විඳීමේ ආස්වාදයක් තියෙනවා. සැප සොම්නස ආදීනවයක් තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි වෙනස් වෙනවා.
නිස්සරණයක් තියෙනවා. ඒ වේදනාව කෙරෙහි තියෙන මේ වේදනාවේ කෙරෙහි තියෙන ආසාවේ චන්දරාගයේ දුරු වීමක් ඇද්ද? ප්‍රහාණය වීමක් ඇද්ද? නිදහස් වීමයි. සංඥාවෙත් එහෙම. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. හඳුනා ගැනීමේ ආස්වාදයක් තියෙන මොකද? සැපය, සොම්නස. සංඥාවේ ආදීනවයක් තියෙන මොකද්ද? ඒ හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යයි, දුකයි, විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නිස්සරණය මොකද්ද? සංඥාවේ නිදහස් වෙන. සංඥාව කියන්නේ දුකනේ. සංඥාව කියලා කියන්නේ දුක. මේ දුකෙන් නිදහස් වීමක් තියෙනවා. දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ සංඥාව කෙරෙහි තියෙන ආසාවේ දුරු වීම. සංඥාව කෙරෙහි හිතේ යම් ආසාවක් තියනවාද? ඒ ආසාව හිතෙන් දුරු වුණාද? ඒ සංඥාව කෙරෙහි යම් ආසාවක් තියනවාද? ඒ ආසාව ප්‍රහාණය වුණාද? දුකෙන් නිදහස් වීම ඒක. සංඥාවෙන් නිදහස් වුණා කියන්නේ දුකෙන් නිදහස් වීම. ඊළඟට බුදුරජාණන් වදාලා තමන් වාසේ හොයාගත් අවබෝධ කළා සංස්කාරවල චේතනාව කියන්නේ මොකද්ද? සංස්කාර චේතනාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒතර චේතනාවේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදය මොකද්ද? සැප සොම්නස. මේ ආස්වාදය. අපි මේ හොයා ඉන්නේ සැප සොම්නස විතරයි. හැබැයි සැප සොම්නස හොයන ඒ සංස්කාරවල ආදීනවයකුත් තියෙනවා. මොකක්ද ආදීනවය? අනිත්‍යයි, දුකයි, විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සංස්කාරවල ආදීනවය. ඊළඟට සංස්කාරවල නිදහස් වීම. චන්දරාගයේ දුරු වීමක් ඇද්ද? ආසාවේ දුරු වීමක් ඇද්ද? ආසාවේ ප්‍රහාණයක් වීමක් ඇද්ද? ඒක තමයි සංස්කාරයන්ගේ නිදහස් වීම. සංස්කාරයන්ගේ නිදහස් වෙනවා කියන්නේ මොකෙන්ද නිදහස් වෙන්නේ? දුකින් නිදහස් වීම. එතකොට රූපේ ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. ඒතර අපිට මේක දන්නේ අපි. රූපේ ආස්වාදයක් තියෙනවා, ආදීනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා කියලා අපි දන්නේ. අපි හොයන්නේ රූපේ ආස්වාදය. රූපේ නිසා යම් සැපක් උපදිනවද? විඳීම නිසා යම් සැපක් උපදිනවද? හඳුනා ගැනීම යම් සැපක් උපදිනවද? චේතනාවේ යම් සැපක් උපදිනවද? අපි ඒක හොයා ගිහිල්ලා අසහනයටපත් වෙලා නැද්ද? තෘප්තියකටපත් නොවීමක් නැද්ද? ඇයි අපි ආස්වාදයේ විතරක් හොයනවා. හැබැයි ආස්වාදයේ තියෙන දේ ආදීනව වෙනවා කියලා දන්නේ. අනිත්‍ය වෙනවා කියලා අවබෝධයක් නැහැ. දුකට අයත් කියලා අවබෝධයක් නැහැ. වෙනස් වෙන ස්වභාවයට අයත් කියලා අවබෝධයක් නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර කියන මේවයි නිදහස් වීමක් තියෙනවා කියලා අපි අවබෝධයෙන් දන්නේ නැහැ. දියුණු කරන ලද ප්‍රඥාවෙන් දන්නේ නැහැ. අන්නේ නිසා විඳවනවා අසහනෙන් ඉන්නවා රාගය අවුස්සගෙන ද්වේෂය අවුස්සගෙන මෝහය අවුස්සගෙන ගින්නකට පැනපු සත්වෙක් වගේ පිච්චි ඉන්නවා. හොඳට බලන්න නුවණින් කල්පනා කරලා හිතට රාගය ඇති වුණාම මොකද වෙන්නේ? හිතට ද්වේෂය ඇති වුණාම මොකද වෙන්නේ? මුලාව ඇති වුණාම කරුණ වැටහෙන්නේ නැහැ. කියන දේ කරන මෝහය ඇති වුණාම අරක සත්‍ය කිව්වම ඒක කරනවා. මේක සත්‍ය ඒක කරනවා. රැවටි යනවා. මොකක් නිසාද? සත්‍ය නොදන්නාකම නිසා. එන රාගයට, ද්වේෂයට, මෝහයට අපි එකතු වෙවි දුක් විඳ ඉන්න එකක් තමයි සසරෙත් කලේ. දැන් කරන්නේත් මරණකමුත් මේ සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ රාග දේශ මෝහ වලින් මැරිලා ලැබෙන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේකට පිළියම තමයි මේ කිව්වේ. පිළියම තමයි අවබෝධ කළේ. පිළියම තමයි දේශනා කළේ. මොකක්ද අවබෝධ කරන්න කිව්වේ? රූපේ ආස්වාදය ආදීනවේ නිස්සරණය. වේදනාවේ ආස්වාදය ආදීනවේ නිස්සරණය. සංඥාවේ ආස්වාදය ආදීනවේ නිස්සරණය. සංස්කාරයන්ගේ ආස්වාදය ආදීනවේ නිස්සරණය. මේ තුන අවබෝධ කරගන්න ප්‍රඥාවන්ත කෙනෙක් තමයි. ඊළඟට බෝසතාණන් වහන්සේ බුදුරජාණන්සේ බුද්ධත්වයට පත් වෙන්නට කලින් හෙව්වා සොයාගත්තා විඥානයේ ආස්වාදය මොකද්ද? විඥානයේ ආස්වාදය මොකද්ද? සැප සොම්නස. විඥානයේ ආදීනය මොකද්ද? විඥානය අනිත්‍යයි.
අනිත්‍යයි. විඥානය දුකයි. විඥානය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක මොකද්ද ආදීනවය? විඥානයේ නිදහස් වීම කියන්නේ මොකද්ද? විඥානයේ කෙරෙහි ඇති ආසාවේ යම් දුර්වීමක් ඇද්ද? ආසාවේ ප්‍රහාණය වීමක් ඇද්ද? ඒක තමයි රූපේ විඥානයේ නිදහස් වීම. හොයාගත්තා. රූපය ආස්වාදය අවබෝධ කළා. රූපේ ආදීනවය අවබෝධ කළා. රූපේ නිදහස් වීම අවබෝධ කළා. වේදනාවේ ආස්වාදය අවබෝධ කළා. වේදනාවේ ආදීනව අවබෝධ කළා. වේදනාවේ නිදහස් වීම අවබෝධ කළා. සංඥාවේ ආස්වාදය අවබෝධ කළා. සංඥාවේ ආදීනව අවබෝධ කළා. සංඥාවේ නිදහස් වීම අවබෝධ කළා. ඊළඟට සංස්කාරයන්ගේ ආස්වාදය අවබෝධ කළා. සංස්කාරයන්ගේ ආදීනව අවබෝධ කළා. සංස්කාරයන්ගේ නිදහස් වීම අවබෝධ කළා. විඥානයේ ආස්වාදය අවබෝධ කළා. විඥානයේ ආදීනව අවබෝධ කළා. විඥානයේ නිදහස් වීම අවබෝධ කළා. ඒතර මේ හැම එකෙම තියෙන ආස්වාදය මොකද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ කියන කරුණු පංච උපාදානස්කන්ධයේ ආස්වාදය මොකද්ද? ඒ නිසා යම් සැපයක් උපදිනවද? සොම්නසක් උපදිනවද? ආස්වාදය. ආස්වාදය කියන එක ගොඩාක් තියෙනවද? චුට්ටක්ද තියෙන්නේ? ආස්වාදේ චුට්ටයි තියෙන්නේ. යමක් නිසා අපිට සැපයක් උපදිනවද? ඒක චුට්ටයි. අපේ ජීවිතයේ ඕනම දෙයක් සම්බන්ධව සැපයක් උපදිනවද? පොඩි වෙලාවයිනේ තියෙන්නේ. චූටි මොහොතයිනේ තියෙන්නේ. දිගටම පවත්වන්න බෑ නේද? ආස්වාදේ චුට්ටයි. ආදීනව බොහෝ. ඒ සැපේ විඳින්න කියලා අපි කොච්චර දුක් විඳිනවද? ඒක තමයි ආදීනවේ. ආස්වාදේ හොයන දේ නිසා අපිට උපදින දුක යම් දෙයක් අපි සතුටක් හොයන්න ගිහිල්ලා ඒක නිසා උපදින දුක තමයි වැඩි. දැන් අපි මේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවත් අපි ගොඩාක් වැඩියෙන් ඉඳලා තියෙන්නේ සැපසේද, සොම්නසින්ද, දුකසේද? ගොඩාක් ඉඳලා දුකසේ. අපේ ජීවිතේ අපි ගොඩාක් විඳවන්නේ පීඩාව, අසහනය, දුක, දුම්නස. ඒතර චූටි ආස්වාදයක් හොයාගෙන ලොකු දුකක් විඳිනවා අපි. එහෙනම් ආස්වාදේ චුට්ටයි, ආදීනව බොහෝ. ආස්වාදය හොයන්න ගිහලා දුකටපත් වෙවි දුක් විඳ ඉන්නවා. හැබැයි නිස්සරණයට යන්නේ නැහැ. ඒ දුක් විඳින්න හේතු වෙච්ච දේ කෙරෙහි තියෙන ආසාව අපේ හිතෙන් ගැලවෙන්නේ නැහැ. ආසාව දුරු වෙන්නේ. ඒ නිසා විඳවනවා. අපි කොච්චර විඳවනවද? අපි සසරේ කොච්චර විඳෙව්වාද? අනාගත සසරේ අපි කොච්චර විඳවන්න වෙයිද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් පිහිට කරගෙන ඒ ධර්මයට අනුව අපි කල්පනාව පළල් කරගත්තේ නැත්නම් අපේ කල්පනාව ධර්මයට අනුව ඇති කරගත්තේ නැත්නම් අපි රැවටි ඉඳී. අපි කවදාවත්ම අපි මේ විඳින අපි අකමැති දුකෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාවන්ත කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගන්න බුදුරජාණන්සේ මනාකොට කියලා දීලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ කල්පනා කර බැලුවොත් ඒ ප්‍රඥාවන්ත කෙනාගේ ප්‍රඥාව ටික ටික අවදි වෙනවා. අවදි වෙලා මේ විදිහට බැලුවොත් මේ ජීවිතේ දිහා මේ රූපය සතර මහා ධාතුන් හටගත් රූපයකට නේද මං ඇවිල්ලා තියෙන්නේ. රූපයක නේද ආස්වාදයක් හොයන්නේ. ස්පර්ශයෙන් හටගත්ත විඳීමක් නේද මේ ආස්වාදයක් හොය මම කියලා රැවටිලා ඉන්නේ. ස්පර්ශයෙන් හටගත්ත සංඥාවකට නේද මම කියලා මේ රැවටිලා ඉන්නේ. ස්පර්ශයෙන් හටගත්ත චේතනාවකට නේද සංස්කාරයකට නේද මං රැවටිලා ඉන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත විඥානයක් නේද මම මගේ කියලා හිතාගෙන විඳවන්නේ කියලා තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අවස්ථාව තියෙනවා. එතකොට යාට පුළුවන් මොකද්ද? කරුණු තුනක් තේරුම් ගන්න. මොකද්ද? මේ රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදයක් තියෙනවා ඒ වගේම ඒ ආස්වාදය අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා.
හැබැයි මේ රූපේ නිදහස් වීමක් තියෙනවා. ඒ රූපේ කෙරෙහි හිතේ යම් ආසාවක් තියෙනවද? ඒ ආසාවේ දුරු වීමක් ඇද්ද? ඒ ආසාවේ ප්‍රහාණය වීමක් ඇද්ද? මොකද්ද රූපයෙන් නිදහස් වීමයි. වේදනාවෙත් එහෙමයි. වේදනාවේ සතුටක් සැපයක් තියෙනවා. හැබැයි සතුට සැපේ හටගන්න වේදනාව අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා. හැබැයි මේ අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන විඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්. තණ්හාව දුරු වීමෙන්, තණ්හා ප්‍රහාණය වීමෙන්. සංඥාවෙත් එහෙම සංඥාවේ ආස්වාදයක් තියෙනවා. ආදීනවයක් තියෙනවා. ආදීනවය මොකද්ද? ආස්වාදය මොකද්ද? සැප සොම්නස. සැප සොම්නස හටගන්න සංඥාවේ අනිත්‍යයි, දුකයි, වෙනස් වෙනවා. අනිත්‍ය දුක්ඛ වෙනස් වෙන හඳුනා සංඥාවෙන් සංඥාව කෙරෙහි තියෙන තණ්හාවේ දුර්වීමක් ඇද්ද? තණ්හාවේ ප්‍රහාණයක් වීම ඇද්ද? ඒක තමයි සංඥාවේ නිදහස් වීම. චේතනාවෙත් එහෙමයි. චේතනාවේ ආස්වාදයේ තියෙන සැප සොම්නස. ආදීනවය මොකද්ද? අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍යයි දුක්ඛයි වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. චේතනාව. හැබැයි ඒ අන්නේ චේතනාව කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද? ඒ චන්දරාගයේ දුර්වීමක් ඇද්ද? ඒ චන්දරාගයේ ප්‍රහාණය වීමක් ඇද්ද? අන්න සංස්කාරයෙන් නිදහස් වීම. විඥානයත් එහෙමයි. විඥාන නිසා ආස්වාදයක් උපදිනවා. සැපසොම්නස తాවකාලික සැපසොම්නසක් උපදින පොඩි වෙලාවකට. හැබැයි ඒ හටගන්න සැපසොම්නස අනිත්‍යයි. දුකයි. වෙනස් වෙනවා. අන්නේ විඥානය කෙරෙහි තියෙන ඒ විඥානය කෙරෙහි තියෙන තණ්හාවේ දුර්වීමක් ඇද්ද? තණ්හාවේ ප්‍රහාණය වීමක් ඇද්ද? ඒක තමයි නිස්සරණය. එහෙම නැත්නම් නිදහස් වීම. යම් දවසක අපි මේ විදියට මේ කරුණු තුන අවබෝධ කරගන්න කන් මේ විදින දුක ඉවර වෙන්නේ නැහැ. කවදාවත් හිතන්න එපා අද අපිට දුකයි අනාගතයේ දවසක මේ දුක නැතුව වාසය කරන්න පුළුවන් වෙයි කියලා අපි දැන් යන රටාව තුල ඉවර වෙන්නේ නැහැ. මේ දුක ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න නම් මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද? ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ චුට්ටයි. ආදීනවයක් තියෙනවා. ආදීනව බොහෝයි. නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වීමක් තියෙනවා කියලා අවබෝධ කර ගැනීමෙන් තමයි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒතර බෝසතාණන් වහන්සේ වදාලා මේ විදිහට මං ආස්වාදයේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණේ අවබෝධ නොකලාද යාවකීවංචාහම් භික්කවේ ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධානං මේ පංච උපාදානස්කන්ධය ගැන ඒවං අස්සාදංච අස්සාදතෝ ආස්වාදයේ හැටියට අවබෝධ නොකලාද ආදීනවංච ආදීනවතෝ ආදීනවේ ආදීනවට අවබෝධ නොකලාද? ඒ කියන්නේ අනිත්‍ය දුක් විනාශ බව අවබෝධ නොකලාද? නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං න අබ්බඤ්ඤාසි. ඒ විදිහට අවබෝධ නොකලාද? නේවතාවාහම් භික්කවේ මේ පංච උපාදානස්කන්ධයේ බෝසතාණන් වහන්සේ ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට අවබෝධ නොකලාද? නිස්සරණයට අවබෝධ නොකලාද? ඒ තාක් නේවතාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුසාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසි. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන බ්‍රහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාවේ සියලු ලෝක සත්වයන් අතර තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා දේශනා කළේ නැහැ කියනවා. ප්‍රකාශ කළේ නැහැ කියනවා. රූපේ ආස්වාදයේ හැටියටත් වේදනාවේ ආදීනවේ හැටියටත් වේදනාවේ නිස්සරණේ හැටියටත් අවබෝධ නොකලාද? වේදනාවේ රූපයේ වේදනාවේ සංඥාවේ සංස්කාරයේ විඥාන කියන පහේ ආස්වාදයේ අවබෝධ නොකලාද? ආස්වාදයේ හැටියට ආදීනවේ අවබෝධ නොකලාද? ආදීනවේ හැටියට නිස්සරණේ අවබෝධ නොකලාද? නිස්සරණේ හැටියට මම එතකන් සම්මා සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළේ නැහැ කියනවා. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සිදු වුණේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ අවබෝධ කිරීම සමග. අපේ බුදුරජාණන්සේ බුද්ධත්වයට පත් වුණේ සම්මා සම්බුදු බවට පත් වුණේ ආස්වාදයේ ආදීන නිස්සරණ කියන අවබෝධ කරගෙන. යම් මොහතක මහණි යම් වෙලාවක යතෝකෝ භික්කවේ ඉමේසම් පංචන්නං උපාදානස්කන්ධානං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං අබ්බඤ්ඤාසි. යම් දවසක
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවයි ආස්වාදයේ හැටියට අවබෝධ කළාද ආදීනවය හැටියට අවබෝධ කළාද නිදහස් වීම හැටියට අවබෝධ කළාද එදා මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළා කියලා මම දේශනා කළා. අන්නේ මගේ අවබෝධය ඥානංච පනමේ දසනං උදපාදි මාගේ ලැබූ සත්‍ය වූ අවබෝධය සත්‍ය වූ සොඳුරු අවබෝධය අකුප්පා මේ චේතෝ විමුක්ති අවබෝධය වෙනස් වෙන්නේ අවබෝධය වෙනස් වෙන්නේ එදා මට අවබෝධ වුණාද රූප වේදනා සංඥා සංකාර විඥානය කියන පංච උපාදානස්කන්ධයේ ආස්වාදයේ ආදීනව නිස්සරණේ මම සම්බුද්ධයි කියලා ප්‍රකාශ කළා. මගේ විමුක්ති සිත, මගේ අවබෝධය, මගේ ඥාන දර්ශනය, මගේ දැක්ම වෙනස් වෙන්නේ එදා මගේ මේ සසර ගමනේ අන්තිම උපත, අන්තිම භවය බවට එදාපත් වුණා. ඒතර බලන්ට මේක හරි කරුණු සහිත නුවණින් විමසා බලා දුක අවබෝධ කළ හැකි දුක නිදහස් හැකි මගක් තමයි බුදුරජාණන් දේශනා කළේ. බුදුරජාණන් අපිව රැවට්ටුවේ නැහැ. අපිට බලාපොරොත්තුවක් දීලා ඒ බලාපොරොත්තුව තුළ අපි රැවට්ටුවේ නැහැ. බුදුරජාණන් වදාළේ මෙන්න දුක තියෙනවා, මෙන්න දුක හටගන්න හේතුව තියෙනවා. මෙන්න මේ දුක හටගන්න හේතුව දුරු කරන්න මෙන්න එකට මගක් තියෙනවා. මේ මග පුහුණු කරන්න මේ මග තුල ඔබේ දුක දුරු වෙනවා කියලා දුකත් දුක හටගන්න හේතුවත් දුක් නිරුද්ධ වීමත් දුක් නිරුද්ධ වෙන අනුගමනය කළ යුතු වැඩපිළිවෙලත් දේශනා කළා. ඒ බුදුරජාණන් කිව්වේ නෑ ඔබ මං ඔබව ගලවා ගන්නවා කිව්වේ නෑ. මං ඔබට දහම් දේශනවා. මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න මේකෙන් ඔබ දුකෙන් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් අපකාරකයට තියාගත්තේ නෑ. බුදුරජාණන් අප වුණේ මම ඔබ දුකෙන් නිදහස් කරනවා කියලා බුදුරජාණන් වදාළේ නෑ. බුදුරජාණන් වදාළේ මෙන්න මාර්ගය මෙන්න අනුගමනය කරන්න. මම අවබෝධ කළා මේක සත්‍ය. ඔබටත් මේ විදිහට අවබෝධ කළ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා හරි ලස්සන මිනිස්යාව දෙවියන්ව රවට්ටන්නේ නැති ඇත්ත මඟ විවෘත කළ පෙන්නවා. ඉතින් එවන් ධර්මයක් තායාද කරගන්නට සිංහල රටේ ඉන්න මේ අපිටත් බුද්ධිමත් දෙවි මිනිසුන්ටත් අවස්ථාව තිබෙනවා ඒ උදා කරගන්නට. මේ මනුස්ස ජීවිතේ නිකන් කාලා බීලා ඉඳලා මේ රණ්ඩු සරුවල් මැස්දි විතරක් මැරලා යන්න එපා. අපි දැන් මේ සිහි කරන්නේ මහා අති උත්තම තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ සියලු දේ දන්න සියලු දේ දකින තුන් ලෝකෙන් පිහිට සැලසූ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළවීම ඉපදීම සම්බුද්ධත්වයේ පරිනිර්වාණය සිහි කරමින් මේ කාලේ අපි හදපිරි සතුටින් ඉන්න පුළුවන් සිහි කිරීමක් තියෙන කාලයක්. ඉතින් මේ කාලේ බුදුරජාණන් සිහි කරන්න මේ බුදුරජාණන් ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හැසිරී මේ බුදුරජාණන් වදාළ ධර්මය අවබෝධ කරගන්න අපි හැමෝම වෙහෙසෙමු. අපිට පිහිට තියෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මයෙන් පමණමයි. ඒ නිසා අපි සෑම දිනකටම බුදුරජාණන්සේගේ බුද්ධ වචනේ පිහිට කරගෙන මේ ජීවිතයේ තියෙන හැබෑම ස්වභාවය තේරුම් ගන්නට මේ වෙසක් කාලයේ සිහි කරන මේ කාලේ අපිට දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා අපි පුණ්‍ය ප්‍රාර්ථනා ඇති කරගමු සිත තුළ. ඉතින් අපේ අද මේ ධර්ම දේශනාවේ කාලය මේ විදිහට අවසන් වෙද්දී අපි පුණ්‍යානුමෝදනා කරනවා විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාවේ දායකත්වයෙන් දන්න පින්වතුන්ට ඇතුළු සියලු දෙනාට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් කුසුමා කළුආරච්චි මහත්මිය විසින් තමයි මේ ධර්ම දානමය පින රැස් කරන්නේ. ප්‍රධාන අරමුණ කුසුමා කළුආරච්චි මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරු කලණ මිතුරු ඇසුර ලැබී කරදර බාධා වලින් තොර වී සුවසේ ධර්මයේ හැසිරීමට මේ ධර්ම දානමය පින හේතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින හේතු වේවා කියන බලාපොරොත්තුෙන් තමයි මේ කුසුමා කළුආරච්චි මාතාව මේ පින්කම සිදු කරගන්නේ. අපි රැස් කළ පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලුම දෙවිවරු සක්දේව් රජුන් සතරවරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ආදී ආලවක දෙව්දුන් ආදී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියෝ සැපයෙන් සැපයටපත් වී මේ ගෞතම බුද්ධ ශාසනය මනුලොව චිරාත් කාලයක් දෙවියෝ ආරක්ෂා කරත්වා දෙවියන්ටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලු මහමෙවුනා භාවනා සුපාසී සියලු සංඝ රත්නයටත් ලෝකවාසී සියලු ගුණධම් පුරණ සියලු සංඝ රත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക දූපතුන්ටත් පින් අනුමෝදන්ව ඊතා සුවසේම මේ උතුම් ධර්මය අවබෝධ වෙත්වා. සාදු
සාදු සාදු. කුසුමා කළුආරච්චි මහත්මියගේ මියගිය දෙමව්පියන් වන දෝන් අරුණෝලිස් කළුආරච්චි පියාණන්ට, නැන්සි හේවාගේ කළුආරච්චි මෑණියන්ට, මියගිය ස්වාමි පුරුෂයා වන පියදාස සිරිසේන නානායක්කාර මහත්මයාට පින් අනුමෝදන් කරනවා. පවුලේ මිය පරලෝකීය මව් දෙමව්පියෝ ඥාති සෑම සිළු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. මියගිය සෑම දෙනාම පින් අනුමෝදන් වීමෙන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපයටපත් වී සියලු දුක්ඛයන්ගෙන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ ඒ සිඩ්නි නුවර පදිංචි කුසුමා කළුආරච්චි මහත්මිය ප්‍රමුඛයේ පවුල්වල හැම දෙනාටමත්, ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ පින්වත් සියලු කලණ මිතුරු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඒ හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සැපයෙන් සැපයටපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටම, ඒ වගේම ලංකාවාසී හැම දෙනාටම පින් අනුමෝදන් වේවා. ලෝකේ වසන හැමෝටම පින් අනුමෝදන් වේවා. ඒ හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සැපයෙන් සැපයටපත් වේවා. ඒ හැමෝටම මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමය පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.